අපි නැවතත් මුණ ගැසෙනවා අද ඉරිදා දවසේ දහම් ගැටළු විසඳාලන මේ අද දවසේ දහම් ගැටළු වැඩසටහනට මේ ඊ타මත්ම ඔබ අතරට ඔබගේ හදවතට දැනෙන වැඩසටහනක් බවට අපට දැනෙන්නේ ඉවෙන් මෙන් නොවේ ඔබෙන් ලැබෙන ප්‍රතිචාර හාමුවේ. ඉතින් අපි මතක් කරනවා අපගේ ලිපිනේ අද දවසේ දහම් ගැටළු ස්වර්ණවාහිනී නම්බර 676 ගාලු පාර කොළඹ 3 මේ මොහොතේ පටන් දුරකථන අංකයත් ඔබට විවෘත වෙනවා 2599 132 කියන දුරකථන අංකයේ. එසේනම් අප උදාසන සිටම සඳහන් කරපු ආකාරයට අපේ පින්පෙත් පූජ්‍ය ස්වාමීන් වහන්සේ වන්දනීය පූජනීය ස්වාමීන් වහන්සේ වැඩම කරන්නට යනවා. අපි උන්වහන්සේව පිළිගෙන අපේ වැඩසටහන ඉදිරියට කරගෙන යමු. ශාස්ත්‍රපති රාජකීය පඬිතු පූජ්‍යපාද තලල්ලේ චන්දකිති ස්වාමීන් වහන්සේ තමයි අදත් ඔබමා වෙනුවෙන් මේ ඉරිදා දවසේ වැඩම කරන්නට යෙදෙන්නේ. අපේ හැමදෙරේ අවසරයි. මට අපේ හැමදෙරේ මේ අපි කතා බස් කරද්දී නිකන් උදාසනම අහන්න හිතුණා අද ඉරිදා දවසේ දහම් පාසල් දවස හෙට පාසල් දවස දරුවෝ ඉන්න මව්පියෝ මොනතරම් දරුවන් වෙනුවෙන් වෙහෙසද්දි කියද්දි හිතද්දි අපට දැනෙන දෙයක් තමයි අපේ හාමුදුරනේ ඇතැම් දරුවෝ ඉගෙන ගන්නට ඉගෙනුමට හරි දක්ෂයි හරි උනන්දුයි හරි ලැබි පොතපතට හරි කැමති ආදරේ. හැබැයි ඇතැම් දරුවෝ එතරම්ම පොතපතට ඉගෙනීමට දක්ෂතාවයක් නැති වෙන්නට පුළුවන් තවත් කෙනෙක් එක්ක සංසන්දනය කරද්දී. මෙහෙම වෙන්න මේ දරුවන්ගේ පෙර ආත්ම භවවලදී පින්පව් බලපානවද? ඒ මව්පියන්ගේ පින්පව් බලපානවද? ඔව් චන්දන පළමුවෙන්ම ඔබටත් සැමටත් අද දවසත් සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. චන්දන මේ දරුවෝ කියලා කියන්නේ අම්මලා තාත්තලාට තියෙන මේ ලෝකේ තියෙන ඊටාම වටිනාම සම්පතනේ නේද? පුත්තා වත්තු මනුස්සානං කියලානේ බුදුරජාණන් වහන්සේත් අවධානය කළා තියෙන්නේ. මිනිස්සුන්ට තියෙන ලොකුම වස්තුව පුත්තු කියලා. පුත්ත කියලා කියන්නේ. ඔය පුත්ත කියන වචනේ දූල පුතාලා දෙගොල්ලටම යොදන්න පුළුවන්. අද කාලේ ගොඩක් අය කිව්වේ නැති වුණාට දැන් හැබැයි මම දැකලා තියෙන සමහර අම්මලා දූලටත් පුතේ කියලා කියනවා. ඒක හරිම ලිංගතු ආකර්ෂණීය යෝජනයක්. අම්මලා තාත්තලා පුළුවන් තරම් එහෙම කතා කරන්න. මගේ පුතේ කියන එක ඉතාම වැදගත් වෙනවා. ඉතින් පුතා කියන වචනේට සමානව අපිට ඒ පුත්ත කියන වචනේට සිංහලෙන් දෙන්න පුළුවන් වචනේ තමයි දරුවා කියන එක. දරුවා කියන්නේ කාටද? පුතා කියන්න බෑ හැමෝටම. මාතා පිතුන්න මනම් පූරේති ඉති පුතු. අම්මා තාත්තා දෙන්නගේ හිත පුරවන කෙනාට තමයි සතුටින් පුරවන කෙනාට තමයි පුතා කියන්නේ. අම්මා තාත්තට කීකරු හොඳට හැදෙන වැඩෙන ළමයින් පුතා කියලා දරුවා කියනවා. එහෙම අම්මා තාත්තට කීකරු නැත්නම් අකීකරු නම් දඩබ්බරයි නම් අම්මා තාත්තට ලැජ්ජ කරන විදිහට ඉන්නේ කටි දරුවෝ නෙවෙයි. දරුවා කියන වචනේ දයන්න කපලා මයන්න දාන්න ඕනේ කට්ටියට. නේද? එහෙමයි ඉන්නේ. ඉතින් අම්මලා තාත්තලා මේ තමන්ගේ දරුවෝ රැකගන්න ඉතාම පණ වගේ. බොහොම ආදරෙන්. හොඳට හදන වඩන දරුවෝ අම්මට තාත්තට තියෙන හොඳම අනාගත ආයෝජනය. ඉඩකඩම් මොනව තිබ්බත් වැඩන්නේ දරුවෝ ටික හොඳට හැදුවේ නැති වුණා. ඉතින් අම්මලා තාත්තලා පොඩි කාලේ ඉඳලා ළමයිව හොඳට හදන්න උත්සාහවත් වෙනවා. ඉතින් අර කිව්වා වගේ චන්දන සමහර අම්මලා තාත්තලා කොච්චර උත්සාහවත් වුණත් සමහර ළමයින් හරියට ඉගෙන ගන්න නැති අය ඉන්නවා. එකම පවුලේ දරුවෝ අතරේ සමහරු බොහෝම හොඳට ඉගෙන ගන්නවා සමහරු ඉගෙන ගන්නේ නැහැ. ඔය ප්‍රශ්නේ ඔබට තිබුණ ප්‍රශ්නේම චන්දන බුදුහාමුදුරන්ගේ කාලේ සුබ කියලා තරුණයෙකුටත් තිබුණා. සුබ ඇවිල්ලා බුදුහාමුදුරන්ගෙන් ඇහුවා. කෝනුකෝ බෝගෝතමකෝ හේතුකෝ පච්චයෝ යේන මිදේ කච්චේ සත්තා දිත්තන්ති ගෝතම අප්පායුකා දිස්සන්ති දීඝාක. බුදුහාමුදුර මේ සමාජයේ බොහොම හීන ප්‍රණීතතාවයක් තියෙනවා. එකම පවුලේ දරුවෝ අතර පවා සමහරු අල්පායුෂ්කයි. සමහරු දීර්ඝායුෂ්කයි. ගොඩක් කල් ජීවත් වෙනවා. සමහරු ලස්සනයි, සමහරු කැතයි. සමහරු දුෂ්ප්‍රඥයි, මෝඩයි, ඉගෙන ගන්න බෑ. සමහරු පඤ්ඤාවන්තයි. හේතුව මොකක්ද කියලා. ඒ වෙලාවේ බුදුහාඳුර දේශනා කරනවා කම්මස්සකා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණ. ප්‍රධානම හේතුව තමයි ඕනෝන් විසින් කරගන්න ලද කර්ම. තම තමන් විසින් කරගන්න කුසල අකුසල කර්ම වලට අනුව තමයි මේ හීන ප්‍රණීතතාවය ඇති වෙන්නේ. උස්පහත්කම ඇති වෙන්නේ. ඉතින් චන්දන මූලික දේ තමයි ප්‍රඥාව අඩු වෙන්න ප්‍රධාන හේතුව තමයි සංසාරේ භාවනා කරපු නැති එක. සසර හොඳට හිත දියුණු කරපු කෙනෙක් නම් හිත වඩපු කෙනෙක් නම් හිත ඒකඟ කරගෙන සමත විපස්සනාවන් දියුණු කරගත්ත කෙනෙක් නම් එයාට මේ භවයේදීත් හොඳ ප්‍රඥා සම්පත්තියක් ලැබෙනවා. හොඳ ධාරණ ශක්තියක් හිතන හොඳට ඉගෙන ගන්න පුළුවන් හැකියාව තියෙනවා. සමහරව ඉන්න වැඩි පාඩම් කරන්නේ. හැබැයි අවශ්‍ය ටික ඔක්කොම හොඳට මතක හිටිනවා. ඔක්කොම එක සැරේයි කියන්න ඕන ඔක්කොම මතක හිටිනවා. ඒ සසර හුරුව. සමහර අයට චන්දන ඒ සංසාරගත පුරුද්ද වුණත් ඉස්මතු වෙලා ඉන්නේ ධෛර්යයෙන් උත්සාහයෙන් වැඩ කරාම. වාසනා ගුණේ නේද? වාසනාව වුණත් මතු වෙන්නේ නිකම්ම නෙවෙයි කැපවීමෙන්නේ. දැන් පොළොවට මණික් තියෙන්න පුළුවන්. නමුත් වාසනාවනේ ඉස්මතු වෙන්නේ නැහැ නිකම්ම පොළොවට තියෙන මණික් අතට විසි වෙලා ඉන්නේ නැහනේ. හාරලා ගන්න ඕන. අන්න ඒ වගේ සමහර අයගේ
මේ ප්‍රඥාව මතුවෙන්නේ වීරයත් එක්ක. වීරයෙන් උත්සාහයෙන් කැපවීමෙන් කටයුතු කරනකොට තමයි ඒක ඉස්මතු වෙලා එන්නේ. ඉතින් අර වාගේ සමහර වෙලාවට ඉගෙන ගන්න දක්ෂ නැති අදක්ෂ දරුවන් හැටියට ලැබීම අම්මලා තාත්තලාගෙත් යම් කිසි කර්මයක් තියෙන්න පුළුවන්. ඉගෙනගත් අයට බාධා කරා නම් ඉගෙනගත් අයට ඉරිසියා කරා නම් නේද? අපේ කාට විතරයි බැරි අනිත් එක්කෙනා හොඳට ඉගෙන ගන්නවා කියලා අල්ලපු ගෙදර ළමයි ඉගෙන ගන්නකොට ඉරිසියා කරා නම් අන්න ඒ වාගේ දේවල් වලදී ඒවායේ විපාක ඔබට නොදැනුවත්ම ඔය විදිහට තමන්ගේ දරුවන් තුළින් දැනෙන්නත් පුළුවන්. ඒ නිසා පුළුවන් තරම් අනුන්ගේ දරුවෝ ඉගෙන ගන්නව දැක්කහම උදව් කරන්න. මුදිතා ගුණය ඇති කරගන්න. සතුටු වෙන්න. ඒවට දිරි දෙන්න අනිත් ළමයින්ටත්. ඒක ඔබේ දරුවටත් යහපත පිණිස පවතී. ඒ වගේම ඔබේ දරුවට ඉගෙන ගන්න බෑ කියලා අනිත් ළමයින්ට ඉගෙන ගන්න අවස්ථාව නැති කරන්න යන්න එපා. පුළුවන් තරම් පොත්පත් පෑන්සල් ටිකක් අනිතර අරන් දෙන්න. ඒ තුල ඒ දරුවන්ගේ අධ්‍යාපනයේ නගා සිටුවීම තුළ ඔබේ දරුවාගේ කර්ම ශක්තිය තුනී කරගන්නට පුළුවන්. ඒ දරුවට ඒක අනුමෝදන් කරාම ඔබත් ඒ වගේ දේවල් කරාම ඔබේ හිතටත් විශාල ආශිර්වාදයක් ශක්තියක් ඒකාන්තයෙන්ම ලැබෙනවා. අවසරයි අපි හැමෝටම අපි වැඩසටහන ආරම්භ කළේ මම හිතන්නේ දරුවන් ඉන්න මව්පියන්ට ඉතාමත්ම දැනෙන හැඟෙන කතාංගයකින් කතා පුවතකින් ඔයසෙනම් ගැටලුවකින් වන්නට පුළුවන්. නිසා මේ සියලුම මව්පියන්ට දරුවන්ට මේ සියල්ලක්ම නැවත ශ්‍රවණය කරන්නත් හැකියාව ලැබේවා. අපි පින්වත් ස්වාමීන් වහන්සේ සඳහන් කළාසේම ඒ සම්මතයෙහි පිහිටා කටයුතු කරමින් මේ දරුවන්ගේ නැනනුවන පහදා ගන්නට අවස්ථාව උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. 599 දුරකථන අංකයෙන් අපි ඔබට කතා කරනවා ආරාධනා කරනවා. අපත් සමගින් කතා බහ කරන්නට පුළුවන්. ඔබගේ ගැටලු යොමු කරන්නට පුළුවන්. අපි දැන් යමු වෙනවා හොරණ ප්‍රදේශයෙන් අපට කතා කරනවා ප්‍රේමලතා මහත්මිය. ආයුබෝවන් සුබ උදෑසනක්. ඔව් ඔබතුමීගේ ගැටලු යොමු කරන්න ප්‍රේමලතා මහත්මිය. මේ ස්වාමීන් වහන්සේ මේ සෝවාන් වීමේ ක්‍රම 10ක් තියෙනවා කියලා අපි අහලා තියෙනවා. මේ ඒ ගැන දැනගන්නයි අපිට ඕනේ. මට පැහැදිලි ඔව් ප්‍රේමලතා මහත්මිය අපිට නැවතත් ඒ ගැටලුව යොමු කරන්න අපිට හරියටම පැහැදිලි වුණේ නැහැ. සෝවාන් වීමේ ක්‍රම 10ක් තියෙනවා කියලා අහලා තියෙනවා. අපිට දැනගන්න ඕනේ ඒක මේ කොහොමද කියලා. හොඳයි. බොහොම ස්තුතියි. අපි හමුද මේ ඔව් චන්දන ඔය කියන්නේ අර දහසක් නයින් ප්‍රතිබන්ධිත සෝවන් ඵලයටපත් වුණා කියන එක. ඉතින් 1000 මේ 1000ම කියන්න කිව්වොත් නම් මෙතන අපිට මේ තියෙන විනාඩි 20 ඉතුරු කරගන්න බැරි වෙනවා. ඒක වෙනමම මාතෘකාවක් යටතේ කතා කරන්න ඕන එකක්. එතනදී අදහස් කරන්නේ මේ අවබෝධයේ තියෙන පෘතුලත්වය. ඒ කියන්නේ විවිධ පැති වලින් මේක අවබෝධ වෙනවා කියන එකයි මේකේ සරල අදහස. සෝවන් ඵලයටපත් වෙනකොට මේ චතුරාර්ය සත්‍ය පිළිබඳව ඇති කරගන්න දැනුම ඊටාම ස්ථිරසාර දැනුමක් වෙනවා. ඒක සෝවන් ඵලයටපත් වෙච්ච කෙනාගේ ශ්‍රද්ධාව චන්දන අචල ශ්‍රද්ධාවක් වෙන බාහිර බලවේග කිසිම එකකින් වෙනස් වෙන්නේ නැහැ. මොකද එහෙම වෙනස් නොවන්නේ එයා සත්‍යෙහි පිහිටලා ඇති කරගත්ත ප්‍රසාදයක්. ඒක පුද්ගල බාහිර ස්වરૂපයන්ට ඇති කරගත්ත ප්‍රසාදයක් නෙවෙයි. ඒතර මේ ධර්මයේ සත්‍යෙහි පිහිටල ප්‍රසාදය ඇති කරගන්නවා කියන්නේ ධර්මය හොඳට දැනගෙන ධර්ම ඥානය ඇති කරගන්න එක. ඉතින් මේ විවිධ ක්‍රම වලින් මේ චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්න දැනගන්නවා කියන එක තමයි මෙතන දහසක් නයින් මේ ධර්මය අවබෝධ කරගන්නවා කියන එකේ අදහස වන්නේ. එහෙමයි. මම හිතන්නේ අපේ හැමෝටම ඒ ඊටාත්ම වඩාත් වැදගත් වෙනවා අපිට ඉදිරියේදී කතා බහ කරනකොට මේ එතුමිය යොමු කරපු ප්‍රශ්නයක් වගේම තවත් ඒ හා සම්බන්ධ වෙන කාරණාවක් අපිට ලියා එවා තිබෙනවා. ජී සෝමරත් මහත්මයා නුවරපාර වත්තේකම සිට දහම් ගැටළු වැඩසටහනට අපේ හැමතුනේ මේ පිරිත් සජ්ජායනය කියන නයින් බොහෝ විස්තර විග්‍රහ කරලා තියෙනවා අපේ රටේ විහාරස්ථානවල වගේම විවිධ මාධ්‍යයන් ඔස්සේ අපිට පිරිත් ශ්‍රවණය කරන්න අවස්ථාවක් ලබා දෙනවා. අපේ වාහනවා මේ ආදි වශයෙන් සඳහන් කරලා අපේ හැමතුනේ මෙන්න මෙහෙම ගැටලුවක් යොමු කරනවා. මේ පිරිත් සූත්‍ර වැඩි ප්‍රමාණයක් සජ්ජායනය කිරීමෙන් පමණක් කිසිදු ප්‍රතිඵලයක් නොලැබෙන්නේ ඒවා ජීවිතයට ගලපා නොගැනීම නිසාද? පළවෙනි ප්‍රශ්නය මහා මංගල සූත්‍රය, කරණීයමෙත් සූත්‍රය වැනි ඒවායින් ඉදිරිපත් කරන දේ ජීවිතයට ගලපා ගැනීමෙන් උසස් ප්‍රතිඵල නොලැබේද කියලා එතුමා ප්‍රශ්නයක් විදිහට අහනවා අපේ හැමෝටම. චන්දන අපි ඔයිට කලිනුත් මට මතකයි අවධාරණය කළා අපේ ලංකේය සම්ප්‍රදාය තුල සම්ප්‍රදායන් දෙකක් තියෙනවා මේ සූත්‍ර දේශනා සම්බන්ධයෙන්. සමහර සූත්‍ර අපි අහන්නේ චන්දන ආශිර්වාද ලබා ගන්න. සමහර සූත්‍ර අහන්නේ අපි අවබෝධයට. දැන් සරලව කිව්වොත් බණ සහ පිරිත් කියලා දෙකක් තියෙන සම්ප්‍රදාය දෙකක් තියෙනවා. බණ කියනවා පිරිත් කියනවා. ඒතර පිරිත් අහන්නේ අපි සිත ශාන්තිය සලසා ගන්න. බණ අහන්නේ අවබෝධය සඳහා.
එතකොට සූත්‍ර වශයෙන් ගත්තාම මේ ඒ සූත්‍රෙම වෙන්න පුළුවන්. දැන් අපි සිත ශාන්තිය සලස ගන්න සජ්ජායනා කරන සූත්‍රෙම අවබෝධය සඳහා උපකාර කරගන්න පුළුවන්. දැන් රතන සූත්‍රය, කරණීයමෙත සූත්‍රය, මහා මංගල සූත්‍රය කියන එක තුන් සූත්‍රේ මහා පිරිතදී අපි ආශිර්වාද සඳහා පාවිච්චි කරනවා. ඒ වගේම අවබෝධ කර ගැනීමට ප්‍රායෝගික ජීවිතයට පුරුදු කරගන්නටත් ඒක උපකාර වෙනවා. එතකොට මූලිකවම දේ තමයි චන්දන ආශිර්වාදයක් ලබා ගන්නේ සත්‍යක්‍රියාවක් තුළ. ඒකනේ අපි හැම සූත්‍ර දේශනාවක අවසානයේ ඒ තේන සච්චේන සුවත්ති හෝතෝ කියන්නේ. එතකොට සත්‍යක් වෙන්න නම් ඒක සම්පූර්ණ නිර්මල බුද්ධ වචනේ වෙන්න ඕන. පරිවර්තනය නෙවෙයි. දැන් ගොඩක් අය හිතනවා මේ සිංහලට පරිවර්තනය කළ පිරිත් කිව්වහම මේකේ ආශිර්වාදය ලැබෙනවා වැඩි කියලා. ඒක අවබෝධය වැඩෙනවා. එහෙමයි. අවබෝධය ලැබෙනවා. ආශිර්වාදයක් වෙන්න නම් සත්‍යක්‍රියාවක් වෙන්න ඕන. පරිවර්තනය මේ අවසරයි තර්ක කරනවා වෙන්න පුළුවන්. හැබැයි මේක අනවබෝධයෙන් මේක ශාන්තිය වෙනුවෙන් අහනට වැඩිය මේක අවබෝධය දැනගන්නට මේක අහන් ඉන්න එක හොඳයි කියලා. ඔව් ශාන්තිය ලබා ගැනීමට අවබෝධයට වැඩි අවශ්‍ය කරන විශ්වාසය එතන තියෙන්නේ. මේකේ මට ලැබෙනවා කියන විශ්වාසය. එතකොට ඒක ලැබුණාට පස්සේ ඒ විශ්වාසය තවත් අහවරනවා. මම කලින් මතක් කළා දොස්තර කෙනෙක් ගාවට ගිහිල්ලා අපි බෙහෙතක් ඉල්ලනවා. නේද? ඒ බෙහෙත බිව්වට පස්සේ සුවයක් ලැබෙන බව දන්නේ බිව්වට පස්සේනේ. ඊට කලින් බොන්න එපා. බොන්න නම් මොකද කරන්න ඕන? දොස්තර කෙරේ විශ්වාසය දෙන්න එපා. බෙහෙත කෙරේ විශ්වාසය තියෙන්න ඕන. නේද? එතකොට තමයි අපි ඒක පානය කරන්නේ. අන්න ඒ වගේ පිරිත් ඇසීම තුළ අපිට ශාන්තිය තියෙනවා කියලා විශ්වාස කරනකොට ඒකේ විශාල ශක්තියක් ගොඩනගන්න පුළුවන්. ඉතින් මූලිකව ඔබට මේ ප්‍රශ්නෙට දෙන්න තියෙන උත්තරේ තමයි කවුරු හරි කෙනෙක් ධර්මාවබෝධය සිද්ධ කරගන්නට ඕන නම් කාට හරි කෙනෙකුට ධර්මානුකූල ජීවන පැවැත්මට උපකාර කරගන්න ඕන නම් මේ මංගල සූත්‍රය, කරණීයමෙත සූත්‍රය වගේ සූත්‍රවල තියෙන ගුණාංග තමගේ ජීවිතයට ගලපා ගන්නත් පුළුවන්. ඒ වගේම පිරිත් අහමිනුත් ඔය කියන ගුණාංග දිනු කරගන්නත් පුළුවන්. ඒ දෙකම එක සැරේ කරන්නත් පුළුවන් 2 in 1 වගේ. අපේ හැමෝටම මේ මම ප්‍රශ්නය මුකලේ අපේ සෝමරත් මහත්මයා වත්තිකම ඉඳන් යොමු කරපු මේ ගැටලු සමුදායක් කිය ප්‍රශ්න පත්‍රයක් කියලා අපි කියන්නේ. එහි අවසානයේ බොහොම අපූර්ව ප්‍රශ්නයක් යොමු වෙනවා. ස්වාමීන් වහන්සේලාත් මටත් මේක ඇත්තටම hina පහළ වුණොත් ඒක වැරදක් නැහැ. අද හොරුන් මැරවරයින් සටකපට දේශපාලඥයින් කම්බවැනි පිරිත් නූල් වලින් අත්පුරවාගෙන ඉන්නේ වංචාවටද විලාසිතාවකටද යන්න වටහා ගැනීම අපහසුයි අපේ හාමුදුරනේ කියලා සඳහන් කරලා තියෙනවා. ඔව් ඒක මෙහෙම හිතෙන්න පුළුවන්. දැන් හොරු මංකොල්ලකාරයෝ මැරවරයෝ සහ හොරු වගේ ඉන්න නැත්නම් දේශපාලඥයෝ මේ ඕව බැඳගෙන ඉන්නේ එයාලා ගැන එයාලගේම තියෙන තක්සේරුව නිසා වෙන්නත් පුළුවන්. මොකද එයාලා කරන වැඩ නිසා එයාලා අනාරක්ෂිතයි කියලා දන්න නිසා ඔය එක පුංචි නූලක් බැඳගෙන නැතුව ඊට වැඩිය කඹ වගේ නූල් බැඳගෙන ආරක්ෂාව දාගන්න පුළුවන්. මොකද එයාලගේ පැවැත්ම ගැන එයාලනේ දන්නවා ඊට වැඩිය හොඳට අපිට වැඩිය හොඳට. ඒ නිසා මීට වැඩිය ආරක්ෂාවක් දාගන්න ඕන කියලා නූල වැඩි කරනවා වෙන්නත් පුළුවන්. හැබැයි මතක තියාගන්න ඕන මූලික දේ ඒක විශ්වාසය අනුව, භක්තිය, ශ්‍රද්ධාව අනුව ඒ දේ කරා වෙනවා මට මේකෙන් සාන්තියක් ලැබෙනවා කියලා. හැබැයි පිරිත් නූල් බැඳ පමණින්ම ඒ ආශිර්වාදය ලැබෙන්නේ නැහැ. ඒ පිරිතට අදාළ ගුණාංග තමන්ගේ ජීවිතය තුලත් දියුණු වෙන්න ඕන. මේ ධර්මානුකූල පැවැත්ම තුල තමයි අවශ්‍ය ඒ රැකවරණය සැලසෙන්නේ. එහෙම නැතුව ඔබ අධාර්මික වෙන්නව නම් බරගතු ප්‍රබල අකුසල කර්ම කරනව නම් සමහරට කඹ වගේ නූල් බැඳගෙන හිටියත් ඔබට ඒකෙන් රැකවරණයක් හිමි වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඇතැම් විට මේ අතේ බදින කමේ ඇතැම් විට බෙල්ල වටා උතා ගන්න එක වඩාත් යහපති කියලා Tamanටම වැටෙන්නත් පුළුවන්. අපි හැමෝටම මේ අපට දුරකථන ඇමතුමක් ඇවිල්ලා තිනවා. හැබැයි ඒ අපට කතා කරපු පින්වතාව හිතවතාව නැවත සම්බන්ධ කරගන්නට හැකියාවක් නැති විත්තිය අපේ නිෂ්පාදක මණ්ඩලය දැනුම් දෙනවා. කසුන් බදුල්ලෙන් තමයි කතා කරලා තියෙන්නේ මේ වර්තමානයට ගලපා ගන්නට උත්සාහ කරන සහ සමාජයේ අපට අහන්න ලැබෙන මෙරට පමණක් නොවේ පිට රටවල පවා මේ తాවකාලික පැවිද්ද පිළිබඳවයි කසුන් විමසන්නේ. කසුන් අහලා තියෙනවා අපේ හැමතුනේ මේ තාවකාලික පැවිද්ද හොඳද එය නුසුදුසුද කියලා. විධිමත් ක්‍රමයකට සැකසුන తాවකාලික පැවිද්ද මමත් හිතනවා වැදගත් වෙනවා කියලා ලංකාවට. ඒ කියන්නේ ඒ කාල සීමාවේදී తాවකාලික පැවිද්ද ලබන කාල සීමාවේදී වෙන කොහෙවත් ඇවිදින්න දෙන්න බෑ. එක පන්සලක නම් ආරණ්‍යයක නම් අපි හිතමු මාසයයි කියලා පැවිදිලා ඉන්නේ. ඒ මාසය තුල ඒ පන්සලේ ආරණ්‍ය අදාළ වතපිළිවෙත පුරුදු කරමින් ඒ චර්යා ධර්ම පුරුදු පුහුණු වෙමින්
කටයුතු කරන එක ඉතාම වැදගත් වෙනවා. නැත්තම් වෙන්නේ තම තමන්ට රිසිසේ ඇවිදින්න ගත්තොත් ඔය සිවුර දාගෙන తాවකාලිකව පැවිද්ද ලබාගෙනම වෙන වෙන මේ ජරමර කරන්නත් කලබල කරන්නත් ඒක හේතු වෙන අවස්ථා තියෙන පුළුවන්. ඊළඟට අපරාධ කරන්න නේද මේ සිවුර පාවිච්චි කරලා වෙනත් නොගැලපෙන වැඩ කරන්න පුරුදු වෙන්න පුළුවන්. ඒ නිසා යම්කිසි නීතිමය අවසරයක් ගත්ත ස්ථාන කීපයක් තෝරාගෙන පන්සල් තෝරාගෙන අදාළ ක්‍රමයට විධිමත් වැඩපිළිවෙලක් හදලා මේ ශික්ෂණය ලබා දෙනවා නම් ඉතාම වැදගත්. චන්දන තායිලාන්තේ වගේ රටවල් වල විවාහ වෙන්න තියෙන ප්‍රධානම සුදුසුකම තමයි අඩු ගානේ සතියක් හරි මාසයක් හරි මහාන වෙලා ඉන්න එක. දැන් ලංකාවේ නම් විවාහ වෙන තියෙන නුසුදුසුම කමනේ මහාන වෙලා හිටපු එක. නේද? හීරළුවේ කියලා දෙන්නේ නැහැ නේ කවුරුවත්. නමුත් එහෙම නෙවෙයි. ඒකට ඊටාම සුදුසුකමක් හැටියට සලකනවා. මොකද ඒ තුළ ලැබෙන ශික්ෂණය සංයමය එයාගේ ජීවිතේ කාලයටම බලපානවා. පුරු වෙනවා. ඒ නිසා ඒ මහාන වෙන්නට ආසා ඒ විවිධ සමාජ සම්බාධක නිසා ඒ අවස්ථාව නොලැබී යන අයට මාසයක් හරි එහෙම අවස්ථාවක් ලබා දෙන්නට අදාළ විධිමත් වැඩපිළිවෙලක් අපේ සංඝ සමාජයේ නායක ස්වාමින් වහන්සේලා එකතු වෙලා හොඳට හදුවොත් බුද්ධ ශාසන අමාත්‍යාංශයත් මුල් වෙලා කළොත් ඒක මං හිතන්නේ යාළට විශාල සහනයක් ගෙන දෙන වැඩපිළිවෙලක් වේවි. එහෙමයි අපේ හඳුරන්නේ. අපි මම හිතන්නේ ඊටම වැදගත් කියන කාරණාවක් තමයි කසුන් අහලා තියෙන සහ අපේ ස්වාමීන් වහන්සේ පිළිබඳව ලබා දුන්නේ. හැබැයි අපේ හඳුරන්නේ මේ අපිට මතක් වෙනවා දැන් අප භාවනා වැඩසටහන් පිළිබඳව භාවනා පන්ති භාවනා ඩිප්ලෝමා පිළිබඳ සඳහන් කරද්දී ඒ ආදී වශයෙන් මේකටත් ක්ලාසස් එහෙම ටියුෂන් ක්ලාස් එහෙම තියෙනට පුළුවන් වෙයි දන්නේ නැහැ තැන් පිට. ඒක තමයි මම මතක් කළේ විධිමත් වැඩපිළිවෙලකින් ඕක කළොත් ගැටලුව අඩු කරගන්න පුළුවන්. අවසරයි. අපේ හවුතුනේ මම මේ කෙටි ප්‍රශ්නයක් බලාපොරොත්තුෙන් පිළිතුරක් බලාපොරොත්තුෙන් ප්‍රශ්නයක් යොමු කරනවා. තල්ගස්සවල සිට KKG ගුණපාල මහත්මයා ගුණපාල කාර්යවස මහත්මයා පිළිතුරු මේ ප්‍රශ්න කිහිපයක් යොමු කරලා තිබෙනවා. අද දවසේ දහම් ගැටළු වැඩසටහනට ස්වාමින් වහන්සේ පොය දිනවල දසසිල් අටසිල් සමාදන් වීමට එන බොහෝ කාන්තාවන් ඔවුන් එදිනෙදා පළඳිනු ලබන කනකර ආභරණ ගලවා සිල් සමාදන් වීමට පැමිණෙති. සෝවන් වූ විශාඛා මහෝපාසිකාව මහාමේඝ පළඳනාව පැළඳ එදා විහාරස්ථානයට ගියා නම් රත්තරන් පැළඳගෙන සිල් සමාදන් වීම සිදු වුණා නම් ගියා නම් අද රත්තරන් පැළඳ සිල් සමාදන් වීම වැරදිද කියලා එතුමා ප්‍රශ්නයක් විදිහට යොමු කරනවා. ඔව් රත්තරන් පැළඳගෙන සිල් සමාදන් වුණා කියලා විශාඛාව සිල් සමාදන් වුණා කියලා කොහෙවත් සඳහන් වෙන්නේ නැහැ. ඔව් ඒක වැරදීමක් වෙන්න පුළුවන්. මේ විශාඛාව චන්දන මේ ඔය මහමේල පළඳනාව පළඳගෙන පන්සලට යද්දී පූජාවල් තියෙන වෙලාවට ඒක ගලවල පැත්තකින් තියෙනවා. එහෙම පැත්තකින් ඔය ආනන්ද බෝධිය ළඟ බෝධි පූජාවක් තියෙද්දී ඒක ගලවල පැත්තකින් තියලා ගෙදර ගියා. එහෙම ගෙදර ගියාට පස්සේ ඒක අමතක වෙලා පහුව ඇවිල්ලා බලනකොට ආනන්ද හාමුදුරුවෝ පරිස්සමට අරන් තියලා තිබුණා. ඒ අරන් තියලා තිබ්බට පස්සේ මේ ඒක පළඳින්නේ නැතුව ඒක විකුණලා තමයි පස්සේ පූර්වාරාමේ හදලා තියෙන්නේ මේ ඒ සල්ලි වියදම් කරලා. ඉතින් සිල් සමාදන් වෙනවා කියන්නේම චන්දන නෙක්ඛම්මයේ දිනුක අතහැරීම පුරුදු කරන එක. ඉතින් එදා දවසට මොකටද කාව රවට්ටන්නද මේ පළඳගෙන ඇවිල්ලා නේද? එහෙම රත්තරන් පළඳගෙන ආවා කියලා පන්සලේ ඉන්න හාමුදුරුවෝ රැවටෙනවා. ඒව ප්‍රදර්ශනය කරන්න වමනා දේවල් නෙවෙයි. එදාට සිල් සමාදන් වෙනවා කියලා කියන්නේ අතිශයින්ම චාම් සරල ජීවිතයකට පුරුදු වෙන එක. ඒ සඳහා ඔය කියන අනවශ්‍ය ආභරණ ගලවල එන්න. හැබැයි ඉතින් වෙඩින් රින් එක එහෙම ගලව ගන්න අමාරු නා. ඒව තියාගත්තට කමන්නේ මහත්තයා අකමැති නම් සමහර වෙලාවට. සමහරට බැඳින කාලේ කෙට්ටු අය වෙඩින් රින් එක දාලා දැන් මහතයි ගලව ගන්න බෑ. ඉතින් ඒ හින්දා ඒ කට්ටිය ගැන කල්පනා කරලා ඉවර වෙලා එහෙම දාන් ආවට කමන්නේ. එහෙම අනවශ්‍ය රත්තරන් බඩු පැලඳගෙන ඉන්නේ නැති එක. එම හොඳයි. නැත්නම් ඕවා ආදීසීවත් අනවශ්‍ය විදිහට නැති වුනහම ඒකත් ප්‍රශ්නයක් වෙනවා. ඒ නිසා සිල් ගන්න එන්නේ අතහැරීම පුරුදු කරන්න කියන හැඟීම ඇති වෙනවනම් ඕව ගලවල එන එක සුදුසුයි කියලා වැටහෙයි. එහෙමයි. ගුණපාල මහත්මයාගේ ඒ ප්‍රශ්නයට අවැසි පිළිතුර ලැබුණා කියලා අප විශ්වාස කරනවා. ගුණපාල මහත්මයා සේම ඒ ප්‍රශ්නේ විමසන්නට සිටියේ ඔබටත් මම හිතන්නේ ඒ ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලැබුණා කියලා අප විශ්වාස කරනවා. ඉතින් හිතවතුනි පින්වතුනි අපි සූදානම් වෙනවා අද දවසේ වැඩසටහන මෙලෙසින් මෙතකින් සමාප්තිය සනිටුහන් කරන්නට අද ඉරිදා දවසේ අපි නැවතත් ලබන සති අන්තියේදී ඔබ මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් අදට සමුගන්නටයි සූදානම් වන්නේ. ඔබගේ ජීවිතයට, ඔබගේ කුටුම්බයට, ඔබගේ හදවතට මනසට දැනෙන ඕනෑම ගැටලුවක් ප්‍රශ්නයක් ලෙසින් අපට ලියා එවන්නට හැකිනම්, දන්වන්නට හැකිනම් ඊට බුදුදහමේ මේ මහා හරපද්ධතීන් හරහා අපේ පින්වත් ස්වාමීන් වහන්සේ ඔබට ඊටාම සරල කොට මනමින් ලිහිල් කොට ගැටලු ලිහා පිළිවදන් දෙන්නට සූදානම් වෙද්දියත්
මේ මොහොතේ සිහිපත් කරනවා. ඔබ ඔතන සිට මා මෙතන සිට අප කෙරේ මහත් දයානුකම්පාවෙන් වැඩම කරන්නට යෙදුණු ශාස්ත්‍රපති රාජකීය පඬිත පූජ්‍යපාද තලල්ලේ චන්දකිත්ති ස්වාමීන්ද්‍රයන් වහන්සේට පින්පෙත් අනුමෝදන් කරමු, පුණ්‍යානුමෝදනා සිදු කරමු. අවසරයි අපේ හාමුදුරනේ. ඒ සමගින්ම ඔබ වහන්සේට සමුදන ගමම්ම අප සූදානම් වෙනවා මේ ආදී වශයෙන් සඳහන් කරමින් අද දවසට අදාළව දහම් ගැටළු වැඩසටහනෙන් සමුගන්නට නැවතත් මුණ ගැසීමේ බලාපොරොත්තුවෙන් ඔබ හැමදෙනාටම තෙරුවන් සරණයි.